අයිබෝවන් සිරුම් දෙනාට අපි අදත් එකතු වෙලා තියෙන්නේ සජීවී පන්ති කාමරයේ පටිගත කරන ලද පාඩමක් සමගින්. ඉතින් මෙම වීඩියෝ එකේ ප්‍රමාණාත්මය උදා කර ගැනීම සඳහා අපි ගැටලු හදන්න දීලා තියෙන වේලාව මේ වීඩියෝ එකෙන් අයින් කරලා තිනවා. ඉතින් ඒ නිසා අපේ දරුවන්ට පුළුවන් ගැටලුවක් හදන්න දුන්නාම මේ වීඩියෝ එක తాවකාලිකව නවත්තලා එහෙම නැත්නම් පෝස්ට් කරලා එම ගැටලුව විසඳලා නැවතත් මේ වීඩියෝ එක බලලා ඔගොල්ලෝ විසඳපු ගැටලුව හරියට විසඳලා තියෙනවද නැද්ද කියන එක බලා ගන්න. හොඳයි. අපි අද පාඩමත් සමග සම්බන්ධ වෙමු. මේ පාඩම ඔයගොල්ලෝ මීට කලින් ඉගෙනගෙන නැති පාඩමක්. ඒ තමයි කුලක කියන පාඩම. ලියන්න මාතෘකාව කුලක හරි. මම කිව්වනේ මේ වචනේ ඔයගොල්ලෝ මීට කලින් අහලා නැහැ කියලා. හැබැයි මේ පාඩම ඔයගොල්ලෝ 6 ශ්‍රේණියේදී ඉගෙනගෙන තියෙනවා. මේ නමින් නෙමෙයි. කුලක කියන නමින් නෙමෙයි. ඔයගොල්ලන්ට මතකද දන්නේ ඔයගොල්ලෝ 6 දී කතා කළා මේ තේරීම කියලා පාඩමක්. ඒ තේරීම කියන පාඩමේදී ඔයගොල්ලන්ට මතකද අපි ද්‍රව්‍ය සමූහයක් දුන්නාම මේගොල්ලෝ කාණ්ඩ වලට වෙන් කරලා ලිව්වා. කාණ්ඩ වල එක කාණ්ඩ වලට වෙන් කරලා ලිව්වා. හරිද? ඒ ලියද්දී ඕගොල්ලන්ට මම ඊතරදී කියලා දුන්න 6 ශ්‍රේණියේදී ලියද්දී ඕගොල්ලන්ට කැමති ක්‍රමයකට ලියන්න පුළුවන්. හරිද? ලියද්දී ඕගොල්ලන්ට කැමති ක්‍රමයකට ලියන්න පුළුවන්. හැබැයි කාණ්ඩයේ නම දාන්න කියලා කිව්වා. දැන් ප්‍රශ්නේ ක්‍රමයක් දීලා නැත්නම් ඕගොල්ලන්ට කැමති ක්‍රමයකට කාණ්ඩ වලට වෙන් කරන්න පුළුවන්. වෙන් කරලා කාණ්ඩයට අදාළ නම දාන්න කියලා කිව්වා. නේද? ඔය වගේ පොඩි කාණ්ඩ වලට වෙන් කිරීම කියලා පාඩමක් අපි එතනදී කතා කරා. හරි. ඒකම තමයි අද මේකෙදි කුලක කියලා අපි කතා කරන්න යන්නේ. අපි මුලින් මේ 6 දී ඉගෙනගත්ත කාණ්ඩ වලට වෙන් කිරීම කියන පාඩමේ යත්තේ පොඩි එක ගානක් හදලෙමු බලන්න. පොඩක් මතක් වෙන්නත් එක්ක කොහොමද ඒක උනේ කියලා මතක් වෙන්නත් එක්ක එක ගානක් හදලෙමු. මම මේ ගාන උගලන්ට තනියම හදන්න දෙන්නේ. මම උදව් කරන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්න විදිහට මේක හදන්න තියෙනවා. හරිද? 6 දී ඉගෙනගත්ත පාඩමක් ඈ. හරි. ලියා ගන්න පළවෙනි ප්‍රශ්නේ. පහත දී ඇති සංඛ්‍යා කාණ්ඩ 3කට වෙන් කර දක්වන්න. කාණ්ඩ 3කට වෙන් කර දක්වන්න. හරි. මේ ටික ක්‍රමානුදා ලියලා වෙන් කරන්න බලන්න කාණ්ඩ 3කට. වෙන් කරන්න බලන්න කාණ්ඩ 3කට. අපි දැන් මේ ගාන හදන විදිය බැලුවොත් මේක කාණ්ඩ 3 දැන් මේක කාණ්ඩ 2කට වෙන් කරන්න කියලා ආවනම් සංඛ්‍යා කාණ්ඩ 2කට වෙන් කරන්න කියලා ආවම තියෙන හොඳම ක්‍රමය තමයි ඔයගොල්ලන්ට මම කියලා දෙනවා මේ ඔත්තේ සංඛ්‍යා සහ ඉරට්ට සංඛ්‍යා. ඒ ක්‍රමය ගොඩක් හොඳයි. හැබැයි දැන් මෙතන තියෙන ප්‍රශ්නේ කාණ්ඩ 3කට වෙන් කරන්න ආවේ. උදේ උතරමට කාණ්ඩ 3කට වෙන් කරන්න පුළුවන් මෙන්න මේ ක්‍රමය භාවිත කරලා. ඔයගොල්ලන්ට වෙනවා මෙතන තියෙනවා එක් ඉලක්කමක් ඇති සංඛ්‍යා. තුන ලියද්දී අපිට කැමති ක්‍රමයකට ලියන්න පුළුවන්. ඒක නීතියක් තිබුණේ නැහැ. එහෙනම් මම ලියනවා එක් ඉලක්කමක් ඇති සංඛ්‍යා කියලා නිකන් මෙහෙම ලියනවා වගු දාලා හරි රවුම් ඇඳලා හරි ඔය වගේ ඕන ක්‍රම වලට ලියන්න පුළුවන්. එක් ඉලක්කමක් ඇති සංඛ්‍යා කියලා දාලා අපිට දාන්න පුළුවන්. ඒකට දාන උත්තර වෙන්නේ 3 9 9ව දෙකක් ලියන්න එපා. 1 9ව දෙකක් තියෙනවා නම් එකපාරයි ලියන්න. හරිද? ඊගාවට ලියන්න පුළුවන් ඉලක්කම් දෙකක් ඇති සංඛ්‍යා. ඉලක්කම් දෙකක් ඇති සංඛ්‍යා. ඔවා වගු විදියට මොනවා ඕන ක්‍රමයකට ලියන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මම මේ ලියන්නේ සරලම ක්‍රමයකට ඈ. ඒකට එනවා 27 86 කියන එක නා එන්න පුළුවන්. එච්චරයි ඉන්නේ 27යි 86යි. ඊගාවට එන්න පුළුවන් ඉලක්කම් 3ක් ඇති සංඛ්‍යා. ඉලක්කම් 3ක් ඇති සංඛ්‍යා. ඉලක්කම් 3ක් ඇති සංඛ්‍යා. පුතේ ඒකට එන්න පුළුවන් මොනවද? අපේ උතන තියෙන ඉලක්කම් 3ක් තියෙන සංඛ්‍යා දෙකක් තියෙනවා නේ. කවුද? 3ක් තියෙනවා. කවුද? 561යි 127යි 224යි කියන ওই තුන් දෙනා එනවා. හරි.
ඔන්න ඔය විදිහට මට කාණ්ඩ තුනකට වෙන් කරන්න පුළුවන්. පැහැදිලිද? මතක තියාගන්න ඔත්තේ ඉරට්ට කියන ක්‍රමයට අපි මේක වෙන් කළොත් අපිට ලැබෙන්නේ කාණ්ඩ දෙකයි. කාණ්ඩ දෙකයි ලැබෙන්නේ. මේ ක්‍රමයට වෙන් කරොත් අපිට කාණ්ඩ තුනම ගන්න පුළුවන්. හරිද? හරි. දැන් ඔයගොල්ලෝ මතක් වෙන්න. 6 දිගන පාඩමක් කාණ්ඩ වලට වෙන් කිරීම කියන පාඩම. දැන් 7 දී ඔය පාඩමක තමයි අපි මේ කුලක කියලා ඉගෙන ගන්න. මේ කුලකවලදී කරන්නේ පුතේ කුලකවලදී කරන්නේ හරිද? විවිධ ලක්ෂණ වලට අනුව ද්‍රව්‍ය සමූහගත කිරීමක්. එහෙම නැත්නම් කාණ්ඩ වලට වෙන් කිරීමක් තමයි. මේ වගේම විවිධ ලක්ෂණ අනුව ද්‍රව්‍ය ටික අරගෙන කාණ්ඩ වලට වෙන් කර ගන්නවා. හරිද? හැබැයි මේ කුලක ලියද්දි දැන් අපි කාණ්ඩ වලට වෙන් කිරීම ලියද්දි ඕගොල්ලෝ ලිව්වේ එක එක ක්‍රම වලටනේ. ඔය මම ලියපු ක්‍රමෙට නෙමෙයි තව දරුවෙක් ලිව්වේ. දරුවෝ 20 දෙනෙක් ගත්තොත් 20 දෙනා සමහර විට ක්‍රම 20කට ලියලා තියෙන්න පුළුවන්. ඇයි? මෙහෙම ලියන්න කියන එක නීතියක් නෑ ඒක. අපිට කැමති ක්‍රමයකට ලියන්න පුළුවන්. නේද? හැබැයි මේ කුලක පාඩමේ අපි ද්‍රව්‍ය සමූහගත කරලා ලියද්දි, ඒ කියන්නේ කාණ්ඩ කරලා ලියද්දි, කුලක විදිහට ලියද්දි අපිට ඕන විදිහට ලියන්න බෑ. ඊතරදී ලියන්න ඕනේ නීතියක් තියෙනවා, ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ ක්‍රමයටම ලියන්න ඕනේ කියලා කියනවා. එතකොට ඒක ළමයි 20 දෙනෙක් ලියුවොත් 20 දෙනාටම එන්න ඕනේ එකම ක්‍රමයකට එන්න ඕනේ. එක එක්කෙනාගේ එක එක ක්‍රමෙන්නේ නැහැ. අපි දැන් බලමු කොහොමද ඒක ලියන්නේ කියන එක. ඊට කලින් අපි ඉගෙන ගමු කුලක හැටියට වෙන් කරන්න පුළුවන් දේවල් මොනවද සහ කුලක හැටියට වෙන් කරන්න බැරි දේවල් මොනවද කියන එක. පැහැදිලිද මම කියන දේ? දැන් කුලක කියන වචනේට බය වෙන්න එපා. කුලක කියලා කියන්නේ මොකද්ද? විශේෂ ලක්ෂණ අනුව වෙන් කරගත් ද්‍රව්‍ය සමූහයක්. අර අපි ඉස්සලා වෙන් කරගත්තේ ඉලක්කම් එකේ සංඛ්‍යා ඉලක්කම් දෙකේ සංඛ්‍යා කියලා. ඒ වගේ ද්‍රව්‍ය සමූහයක් තමයි කුලකයක් කියලා කියන්නේ. හරිද? අපි මුලින්ම බලන්න යන්නේ දැන් අපිට මේ හම්බෙන හැමදේම කුලක විදියට වෙන් කරන්න බෑ. වෙන් කරන්න පුළුවන් දේවලුත් තියෙනවා, වෙන් කරන්න බැරි දේවලුත් තියෙනවා. අපි මුලින්ම මේ පුළුවන් දේවල් මොනවද සහ ඒ බැරි දේවල් මොනවද කියන එක අඳුරගෙන ඉමු. හරිද? හරි. යටින් ලියන්න මේම හැඳින්වීමක් විදියට ඔය හදපු ප්‍රශ්න යටින් මෙන්න මෙහෙම කියන්න. විවිධ ලක්ෂණ වලට අනුව විවිධ ලක්ෂණ වලට අනුව වෙන් කරගත් ද්‍රව්‍ය සමූහයක් විවිධ ලක්ෂණ වලට අනුව වෙන් කරගත් ද්‍රව්‍ය සමූහයක් කුලකයක් ලෙස හඳුන්වයි. වෙන් කරගත් ද්‍රව්‍ය සමූහයක් කුලකයක් ලෙස හඳුන්වයි. කුලකයක් ලෙස හඳුන්වයි. ඒකම ලියන්න යන්න මෙන්න මෙහෙම. ද්‍රව්‍ය සමූහයක් ද්‍රව්‍ය සමූහයක් කුලක ලෙස වෙන් කළ හැකි අවස්ථා මෙන්ම කුලක ලෙස වෙන් කළ හැකි අවස්ථා මෙන්ම කුලක ලෙස වෙන් කළ හැකි අවස්ථා මෙන්ම කුලක ලෙස වෙන් කළ නොහැකි අවස්ථාද කුලක ලෙස
වෙන් කළ නොහැකි අවස්ථාද අපට හමු වේ. කුලක ලෙස වෙන් කළ නොහැකි අවස්ථාද අපට හමු වේ. හරි. ඒ මොන වගේ දේවල්ද කියන එක තමයි දැන් මේ කියා දෙන්න යන්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ඕගොල්ලන්ගේ පන්ති කාමරේ අපි හිතමු ඉස්කෝලේ කියලා. ඉස්කෝලේ පන්ති කාමරේ ඉන්න ළමයි 40 දෙනා හරි අරගෙන අපි තෝරන්න යනවා දරුවනේ මේ කුලකයක් ගණිතයට දක්ෂ ළමයි කියලා කුලකයක්. මොකද්ද කුලකය? ගණිතයට දක්ෂ ළමයි. දැන් මම කියනවා කාට හරි කියන්නේ කියලා මේ ගණිතයට දක්ෂ ළමයි කියන කුලකය මට වෙන් කරලා දෙන්න කියලා කියනවා. දැන් අපිට ඔහොම කුලකයක් පන්තියෙන් වෙන් කරගන්න පුළුවන්ද? දැන් ළමයි ටික තියලා මෙයා දක්ෂයි, මෙයා ගණිතයට අදක්ෂයි, මෙයා දක්ෂයි, මෙයා ටිකක් දක්ෂයි. එහෙම කරන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ දරුවෝ. ඒ දක්ෂතාවය කියන එක අපිට මයින්න බෑ. දැන් ළමයි කියයි විභාග ලකුණකින් මයින්න පුළුවන් කියලා. ඔව් එහෙමනම් මෙහෙම කියන්න ඕනේ. ගණිතයේ දක්ෂ ළමයි කියන එක කිව්වොත් වැරදි ඒක. මොකද විභාග ලකුණෙන් ගණිතයේ දක්ෂතාවය මයින්න බෑ. හරිද? එහෙනම් මෙහෙම කියන්න ඕනේ. විභාගයේ ගණිතයේ ප්‍රශ්න පත්‍රයේට ලකුණු 60ට වඩා වැඩි ළමයි එක පැත්තකට 60ට වඩා අඩු ළමයි තව පැත්තකට. ඒක හරි. එහෙම පුළුවන්. ලකුණු වලින් පුළුවන්. 60ට වඩා වැඩි අය එක පැත්තක් 60ට වඩා අඩු අය එක පැත්තක්. හැබැයි ගණිතයේ දක්ෂභාවය අපිට තීරණය කරන්න බෑ. පැහැදිලිද? ඔන්න ඒ වගේ දුන්නොත් ඒව කුලක වලට වෙන් කරන්න බැරි දේවල්. තව මෙහෙම දෙනවා. මිනිසු ටිකක් දීලා කියනවා මෙතන කරුණාවන්ත මිනිසුන් තෝරලා දෙන්න කියලා. දැන් අපේ ළමයි හැමෝත් එකම කතා කරලා බලලා කියනවා මෙයා නම් කරුණාවන්ත පාටයි, කටහඬක් හොඳයි. එහෙම කියනවනේ. එහෙම පුළුවන්ද? එහෙම බෑ. කරුණා දැන් කතා කරන බමුණින් මිනිස්සේ කරුණාවන්තද නැද්ද කියන එක අපි දන්නේ නැහැනේ. නේද? එතකොට දරුවනේ මේ වගේ දේවල් අපිට මයින්ඩ් පුළුවන් මින්මක් නෙමෙයි. එතකොට ඒ වගේ එකකුත් අපිට ගන්න වෙන්නේ මොකක් හැටියටද? කුලක හැටියට වෙන් කරන හැකි දෙයක් විදියට. ඊගාට මම අර පන්ති ළමයි ටිකම උගලන්න දීලා කියනවා මෙතන ඉන්න උස ළමයි ටික තෝරලා දෙන්න කියලා. දැන් අපේ ළමයි කරන්නේ උස වැඩි එක්කෙනාගෙන් පටන් ගන්නවා. ඔයා උසයි, ඔයා උසයි, ඔයා උසයි, ඔයා උසයි කිය. ඔක නවත්තන්න පුළුවන් තැනක් තියෙනවා. නෑ දැන් හිතන්න මෙහෙම ළමයි පස් දෙනෙක් ඉන්නවා මෙහෙම. මං කියනවා මේකෙන් උස ළමයි ටික තෝරලා දෙන්න කියලා. දැන් ළමයි කියයි මෙයා උසයි. මෙයා උසයි. හරිද? මෙයාත් උසයි, මෙයාට වඩා මෙයාත් උසයි. මෙයාත් උසයි නේ. මෙයාට වඩා එයාත් උසයි. අයත් ගන්න වෙනවා. පුතේ මෙයාගේ උසක් තියෙනවනේ. මෙයා උස නැහැ කියන්න බෑ. මේ කට්ටිය හැටියට මෙයා මිටි වුණාට මෙයාට උසක් තියෙනවනේ. ඒක එයාත් ගන්න වෙනවා. වෙන් කරන්න බෑ නේද? හැබැයි ඔක මෙහෙම කිව්වොත් අඩි 3කට වඩා උස ළමයි. අඩි 3කට වඩා උස අඩු ළමයි. ඔන්න පුළුවන්. මිම්මක් දීලා දිනවා. මයින්නවා තියලා අඩි ගාන කියලා මයින්නවා. අඩි 3ට වැටෙනවා. දැන් මෙහා පැත්තට අඩි 3ට අඩු වුණොත් දැන් මෙහා පැත්තට. පැහැදිලිද? ඔය විදිහට මතක තියාගන්න සමහර අවස්ථා තියෙනවා කුලක හැටියට ලියන්න බෑ. මෙන්න මේ වගේ දේවල්. ලස්සන, දක්ෂ, කරුණාවන්ත, දුප්පත් පොසත්. හරිද? ඊගාවට අර මම වගේ උස, මිටි ඔය වගේ දේවල් දරුවනේ අපිට කුලක හැටියට වෙන් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. හේතුව ඒව අපිට මිම්මකින් මනින්න බෑ. මිම්මකින් මනින්න බෑ. මිම්මකින් මනින්න පුළුවන් නම් හරි. මිම්මකින් මනින්න බැරි නිසා ඒ වගේ අවස්ථා අපි කියනවා කුලක හැටියට ලියන්න බැරි අවස්ථා කියලා. පැහැදිලිද? සමහර විභාගය අහනවා. ඡේද ටිකක් දීලා අහනවා මෙතනින් කුලක ලෙස ලියන්න බැරි දේවල් ටික තෝරලා දෙන්න කියලා. එතකොට අපි දැනන් ඉන්න ඕනේ මේ වගේ දේවල් ලියන්න බෑ කියන එක. හරි තව උදාහරණ උන් තරම් තියෙනවා. මතක තියාගන්න අපිට මිම්මකින් මනින්න බැයි නම් අපිට ඒක කුලකයක් හැටියට ලියන්න බෑ. ඔය දක්ෂ පොසත් කියන ඒවා අපිට මිම්මකින් මනින්න බෑ නේද? ඒතකොට ඒ වගේ ඒවාට අපි කුලක හැටියට ගන්නෙ නැහැ. හරි. අපි ලියවන්නේ නොහැකි අවස්ථා දහමු වෙයි කියලා නේද? උදාහරණ කියලා දාලා අපි ලියන්නේ මෙන්න මෙහෙම. උදාහරණ කියලා දාලා ලියන්න. උදාහරණ අංක 1 දක්ෂ ළමයි. දක්ෂ ළමයි අංක 2 දුප්පත් මිනිසුන්. දුප්පත් මිනිසුන් अंक 3 सर अंक එකට මොකක්ද කිව්වේ සර්? अंक 3 උස ළමයින්. උස ළමයින්
අංක 4 ලස්සන මල් අංක 5 කරුණාවන්ත මිනිසුන් හරි ඔන්න ඔය වගේ දේවල් අපිට කුලක හැටියට ලියන්න බැරි දේවල්. තව තියෙනවා මම උදාහරණ කිහිපයක් උතර ලියුවා. හරිද? හරි. දැන් අපි කුලක කියන්නේ මොනවද කියලා ඉගෙන ගත්තා. කුලක හැටියට ලියන්න බැරි දේවල් මොනවද කියලා ඉගෙන ගත්තා. තාම කුලකේ ලිව්වේ නැහැ නේ. කුලකේ ලිව්වේ නැහැ. දැන් මම යන්නේ කුලකේ ලියන්න. හරිද? හැබැයි පුතේ මතක තියාගන්න කුලකයක් ලියන්න යනකොට අපිට ඉතාමත් වැදගත් කරුණු කිහිපයක් තියෙනවා. ඉතා වැදගත් කරුණු කිහිපයක් තියෙනවා. මම මේ කරුණු ටික කුලකයක් ලියනම ඔයගලන්ට ලියන්න දෙන්න මොනවද ඒ කරුණු ටික කියලා. ඒක ඔයගලන්ට තේරෙනවනේ. දැන් නම් ඊට කලින් ලියන්න දෙන්න පුළුවන්. ලියනකොට ඔයගොල්ලෝ දන්නේ නැහැ මේ මොකද්ද මේ කියන්නේ මේ මොකද්ද මේ කියන්නේ කියන එක දන්නේ නැහැනේ. මම එක ගානක් හදලා පෙන්නලම එක කුලකයක් ලියලා පෙන්නලම ඔයගලන්ට කියන්නම් වැදගත් වෙන කරුණු මොනවද කියන එක. පැහැදිලිද? හරි. බලන්න. දැන් අපි යන්නේ කුලකයක් ලියන්න. ලියන්න කරුණු මාතෘකාව මුලින්ම කුලකයක් ලිවීම කියන. කුලකයක් ලිවීම මතක තියාගන්න එකම කුලකය අපිට ලියන්න පුළුවන් දරුවනේ ක්‍රම 3ක් හම් වෙනවා ගණන් වලදී. එකම කුලකේ ලියන්න පුළුවන් ක්‍රම කීයක් හම් වෙනවද? 3ක් හම් වෙනවා. එකම කුලකේ ක්‍රම 3කට ලියන්න පුළුවන්. හරිද? මම පළවෙනි ගානේදී ක්‍රම 3ම ඔයගලන්ට කියා දෙන්න යන්නේ. අමාරු නැහැ. දැන් මේක පුටිකක් නෝටු නිසා ඔයගොල්ලෝ හිතේ යම්බෝ වැඩ ගොඩයිනේ කියලා. එහෙම නැහැ මේක පුරුදු වුණාන් පස්සේ හරි ලේසි පාඩමක් බය වෙන්න එපා. හරිද? හරි. මේ බලන්නකො. මම දෙනවා උදාහරණයකට ඉන්නේ 1 සිට 10 තෙක් ඉරට්ට සංඛ්‍යා කියන කුලකය. හරිනේ මේක කුලකයක් හැටියට ලියන්න පුළුවන් මේ ටික වෙන් කරලා අපිට ගන්න පුළුවන් නේද? 1 සිට 10 තෙක් ඉරට්ට සංඛ්‍යා කියන කුලකය මම කියනවා දරුවනේ කුලක ලිවිය හැකි ක්‍රම තුනටම ලියන්න කියලා කියනවා. ඔයගොල්ලෝ ලියන්න බලන්න. හරි. කුලක ලිවිය හැකි ක්‍රම තුනටම ලියන්න කියලා කියනවා. හරිද? හරි බලාගන්න ලියන්න එපා බලාගන්න ඈ. හරි. මෙන්න මෙහෙමයි ක්‍රම තුන එන්නේ. දැන් අපි දන්නවා මෙයාව කුලකයක් හැටියට ලියන්න පුළුවන් එක්කෙනෙක්. 1 සිට 10 තෙක් ඉරට්ට සංඛ්‍යා අපිට වෙන් කරලා ගන්න පුළුවන් නේ. හරි. කුලකයක් ලියන දරුවනේ පළවෙනි ක්‍රමය තමයි පොදු ලක්ෂණ අනුව විස්තර කිරීමක් ලෙස ලිවීම. පොදු ලක්ෂණ අනුව විස්තර කිරීමක් ලෙස. ඕක අපිට කෙටියෙන් මතක තියාගන්න පුළුවන් මේ ආකාරයට විස්තර කිරීමක් ලෙස කියලා මතක තියාගත්තත් ඇති. හරිද? පොදු ලක්ෂණ අනුව විස්තර කිරීමක් ලෙස ලියන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ මෙන්න මෙහෙම. එතන වෙන්නේ මෙහෙම දෙයක්. හරිද? දැන් මම කියවනේ කුලකයක් කියද්දී අපිට ඕන විදිහට ලියන්න බෑ කියලා. මෙන්න මෙහෙමයි වැඩේ පටන් ගන්න ඕනේ බලාගන්න. මේ කුලකයේ ලියද්දී මුලින්ම ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරකට සමාන කරලා ලියන්න. පළවෙනි කාරණේ ඔන්න. මගේ විශේෂ කාරණා ටික අන්තිමට දෙනවා ඈ. හරිද? පළවෙනි කාරණේ මොකද්ද? මතක තියාගන්න කුලකයක් ලියද්දී වැදගත්ම කාරණේ තමයි ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරකට මොනවා හෝ කැපිටල් අකුරකට සමාන කරලා ලියන්න. හරි මම මේ වැදගත් කාරණා ටික මෙතන කෙටියෙන් ලියාගෙන යන්නේ. හරිද? ඒක මම ලියන්න දෙන්නම් නෑ. පළවෙනි කාරණේ ඔන්න ඕක. කැපිටල් අකුරකට සමාන කරලා ලියන්න ඕනේ. හරිද? ඊට පස්සේ මේක ලියන්න ඕනේ දරුවනේ අනිත් වැදගත් කාරණේ තමයි මේක ලියන්න ඕනේ පුතේ සංගල වරහණක් තුල. මෙන්න මේ වගේ සංගල වරහණක් තුල. ඒතර මේ පැත්තේ કોઈ සංගල වරහණ වහන්නේ අඳින්න ඒක අපි ලියලා ඉවරලා අඳින්න. කොච්චර දුරට යයිද කියන එක අපි දන්නේ නැහැ. මෙන්න මේ වගේ සංගල වරහණක් තුල ලියන්න ඕනේ. ඕක තමයි ඕකේ තියෙන දෙවෙනි විශේෂ කාරණේ. මෙන්න මේ වගේ සංගල වරහණක් තුල ලියන්න ඕනේ. දැන් පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ අපේ ළමයි මේ සංගල වරහණ උරු නැහැ. සර් ඔය වගේම වෙන්න ඕනේද? එතකොට ඔය වගේ සංගල වරහණක් තුල තමයි මේක ලියන්න ඕනේ. එතකොට ඔක ලියනකොට දැන් ඔය ප්‍රශ්නේ ඉන්නේ ඔයගලන්ට ඔය සංගල වරහණ ලියා ගන්න බෑ ගොඩක් අය ඇත්තටම.
ගෙදරදී පොඩ්ඩක් ඔක උඩු වෙන්න කරන්න. දැනට ඔය සංගල වරහන් වෙනකොට මෙහෙම දාන්න. ලියන්න අමාරු වගේ හිතනවා මෙහෙම කොටු වරහන් පුළුවන් නේ ඔයගොල්ලන්ට. දාලා මේකට මේ වගේ කොටක් දාන්න මැද්දි. ඒ ඇති. හරිද? නැත්නම් ඇත්තටම සංගල වරහන් ලියන්නේ ඔන්න ඔහම. ඔන්න ඔහම සංගල වරහන් ලියන්නේ. දැන් ඔක ලියන්න බැයි නම් මෙහෙම දාලා කොටක් දාන්න. හැබැයි මේ වරහන් දාන්න බෑ. ඔය වරහන් මේ වරහන් ඔහම කොටු වරහන් කියලා අපි කියන්නේ. කොටු වරහන් කියලා කියන්නේ. ඒ වරහන් දාන්න බෑ. මේ විදිහට සංගල වරහනක්ම එන්න ඕනේ. අමාරු නම් සංගල වරහන මේ විදිහට දැම්මට කමක් නැහැ. ඒතර අනිත් පැත්තට මෙහෙම කොටුව දාලා නේද? මෙහෙම කොටුව ගහලා මේ මැද්දෙන් කොටක් දැම්මට කමක් නැහැ. ටිකක් පුරු වෙනකන් ඔහොම කරන්න. පස්සේ ගෙදරදී පැන්සලක් අරගෙන සංගල වරහන් ටික නිකන් කොලේක අඳින්න. එතකොට ඕක උගලට පුරු වෙනවා. අමාරු දෙයක් නෙමෙයි ඈ. හරි. ඔන්න දෙවෙනි නීතිය. සංගල වරහනක් තුල ලිවි යුතුයි. හරිද? දැන් ඔන්න මම කිව්වා අංක 1ට ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරකට සමාන කරන්න ඕනේ. ඊගාට මොකද වෙන්න ඕනේ පුතේ? සංගල වරහනක් තුල ලියන්න ඕනේ. මෙතන ලියන්නේ මෙහෙමයි. මෙතන කියන්නේ පොදු ලක්ෂණ අනුව විස්තර කිරීමක් ලෙස ලියන්න කියලානේ. විස්තරේ ලියන්න කියන්නේ. උත්තරේ නෙමෙයි මේ විස්තරේ. ඉතින් මේ තියෙන විස්තරේම ලියන්න තියෙන්නේ. මොකද්ද මේකේ තියෙන විස්තරේ? එකේ සිට 10 තෙක් ඉරට්ට සංඛ්‍යා කියලා ලියලා කුලකයේ කියන වචනේ ලියන්නේ නැහැ. මොකද කුලකයේ කියන එක නා පෙන්වන්න තමයි මම මේ සගල වරහන් දැම්මේ. ඔන්න ඔහම ලියලා පෙන්නනවා. ඔය තමයි අපිට හම්බෙන පළවෙනි ආකාරය. දැන් අපේ ළමයි කියයි සර් මේ මොකද අරගමනේ මේ ලිව්වේ. අරගමනේ මේ ලිව්වේ කියයි. කොහොම උත්තර ලිව්වේ නැහැ කියයි. ඔව් මේ ආකාරයෙන් එහෙම ඕනේ නැහැ. ඒගොල්ලෝ අහන් කියන්නේ පොදු ලක්ෂණ අනුව විස්තර කිරීමක් ලෙස ලියන්නේ කියන්නේ. අපිට තියෙන්නේ විස්තරේ ලියන්නේ. මොකද්ද විස්තරේ? එකේ සිට 10 තෙක් ඉරට්ට සංඛ්‍යා ඒ විස්තරේම ලියනවා කුලකයේ කියන වචනේ නොලිය. ඒ වෙනුවට තමයි මොනවද දාලා වෙන්නේද? සංගල වරහන් දාලා වෙන්නේ. ඔය තමයි කුලක ලියන්න පුළුවන් පළවෙනි සහ ලේසිම ආකාරය. ඇයි මෙයා ලේසි කියලා කියන්නේ? අරගම මෙතෙන්ද ගහලා ලියන්න තියෙන්නේ. අර ටිකම මෙතනින් ලියන්න තියෙන්නේ. නේද? ඕක තමයි අපිට හම්බෙන්නේ ලේසිම ආකාරය වෙන්නේ. තව ආකාර තියෙනවා. තව ආකාර දෙකක් තියෙනවා. හරිද? අපි මේ ටික ලියාගෙන බලමු මොකක්ද මේ ආකාර දෙක කියන්නේ. පැහැදිලිද? හරි. ලියාගන්නකො මෙන්න මෙහෙම ලියන්න. අපි මාතෘකාවක් ලියුවානේ කුලකයක් ලිවීම කියලා නේද? හරි. එතන පහලින් ලියාගන්න මෙන්න මෙහෙම. එකම කුලකය ලිවිය හැකි එකම කුලකය ලිවිය හැකි ක්‍රම තුනකි. එකම කුලකය ලිවිය හැකි ක්‍රම තුනකි. මෙතෙන් වෙනකන් ලියන්න. මේ අංක 1 2 කියන දෙක ලියන්න එපා. මේ මම නීති ටික පොඩ්ඩක් යටින් ලියාගෙන යන්නේ. මේ දෙක ලියන්න එපා ඈ. ඒ දෙක ලියන්න තු මෙතෙන් වෙනකන් උගන්ට ලියා ගන්න පුළුවන්. හරි ලියන්න බලන්නද? හොඳයි. දැන් අපි පළවෙනි ක්‍රමය ඉගෙනගෙන අවසන්. නේද? ඊගාට අපි යනවා දෙවෙනි ක්‍රමයට. දෙවෙනි ක්‍රමයේ කියන්නේ දරුවනේ දෙවෙනි ක්‍රමයට කියන්නේ මෙන්න මෙහෙම. මම මේක මකන්න කොට මම මේ නීති දෙක ලිව්වේ මම ඒක අන්තිමට ලියන්න දෙනවා කිව්වනේ. හරි. දෙවෙනි ක්‍රමයේදී කියන්නේ අපි ඒකට කියන්නේ දරුවනේ අවයව ලයිස්තුගත කිරීමක් ලෙස ලිවීම කියලා. මොනවද? අවයව ලයිස්තුගත කිරීමක් ලෙස ලිවීම. කොහොමයි කියන්නේ? කෙටියෙන් මතක තියාගන්න පුළුවන් ලයිස්තුගත කිරීමක් ලෙස ලිවීම කියලා. හරිද? එතනදී වෙන්නේ පුතේ දැන් අපි උඩ ගානට ලිව්වේ විස්තරේ විතරනේ. උඩ ගානට ලිව්වේ අපි විස්තරේ විතරයි. මෙතනදී වෙන්නේ එයාට අදාළ උත්තර ටික ලියන්නත් ඕනේ. ඒ කියන්නේ දැන් කුලකේ නම මම ඒ සමානයි කියලා දාන්න එකම කුලකේ නිසා මේ ඒ කියලා මෙතන දෙය කියලා ගන්නම්. සංගල වරහන් ඇතුලේ මම ලියනවා මෙයාට අදාළ පුතේ උත්තර ටික. මෙයාට අදාළ උත්තර ටික ලියනවා. මොනවද මෙයාට අදාළ උත්තර ටික වෙන්නේ? ඒ කියන්නේ 1 සිට 10 තෙක් කියන ඉරට්ට සංඛ්‍යා ටික ලියනවා. මොනවද වෙන්නේ? 2 4 6 8 10 තෙක් කියවම 10යි තියෙන්නේ. 10 ඔය ටික ලියනවා. හැබැයි කොහොම ලියද්දී අවයව ගොඩක් එනකොට අනිවාර්යයෙන් මේගොල්ලෝ අතර මොනවද දාලා ලියන්න ඕනේ? ක්‍රමාද දාලා ලියන්න ඕනේ. නැත්නම් වැරදි. පැහැදිලිද? ඔය විදිහට ක්‍රමාද දාලා ලියන්න ඕනේ.
ඔන්න උතන තමයි අපි අර උත්තර ටික ලියන්නේ. අවයව ලයිස්තුගත කිරීමක් විස ලියන්න කියලා කිව්වහම මේකට අදාළ උත්තර ටික 2 4 6 8 10 කියන එක ක්‍රමාර්ථ දාලා ලියන්න ඕනේ. ඕක තමයි කුලකයක් ලියන්න පුළුවන් දෙවෙනි ආකාරය වෙන්නේ. පැහැදිලිද? හරි. ඒකත් ලියාගන්නකෝ යටි. අර ලියුතෙන්ට පහලින් මේකත් ලියාගන්න. හරි සර්. හරි. ඔය ක්‍රමයේ කියන වැඩේ තමයි දරුවනේ මෙතන උත්තරේ නොදැනුණත් ලියන්න පුළුවන්. මෙතන අපිට අනිවාර්යෙන් උත්තරේ ලියන්න වෙනව නේද? උත්තරේ දැනන් ඉන්න වෙනව නේද? හරි. හොඳයි. ඔන්න ක්‍රම දෙකයි. තුන්වෙනි ක්‍රමය මම මෙහෙන් ලිව්වොත් පේන්නේ නැති නිසා මට මෙහෙන් ලියන්න වෙන්නේ මට මේ ප්‍රශ්නේ මකන්න වෙනවා. හරිද? මම මේක මකන්නම්. හරි. තුන්වෙනි ක්‍රමයට අපි කියනවා ඒක ටිකක් වෙනස්ම ආකාරයක් දැන් ඊපු ආකාරයට වඩා ටිකක් වෙනස් එක්කනේ. එයාට අපි කියන්නේ දරුවනේ වෙන් රූප සටහනකින් දැක්වීම. වෙන් රූප සටහනකින් වෙන් රූප සටහනකින් දැක්වීම. මේකට මේ නම ඇවිල්ලා තියෙන්නේ මේ වෙන් කියන නම ඇවිල්ලා තියෙන්නේ මම ලියන්න දෙන්නම් අන්තිමට මේ වෙන් කියන නම ඇවිල්ලා තියෙන්නේ මේක හොයාගත්තේ ජෝන් වෙන් කියලා ගණිතඥයෙක්. ජෝන් වෙන්. එයාගේ නමේ කැලලකින් තමයි මේක වෙන් රූප සටහන කියලා අපි දැන් මේ කතා කරගෙන යන්නේ. හරිද? එතන වෙන්නේ හරි සරල දෙයක්. එතන වෙන්නේ අපි රවුමක් ඇඳලා. දැන් මෙතන රවුමක් කරනකොට කොටුවක් අඳින්නත් පුළුවන්. අපි සාමාන්‍යයෙන් අඳින්නේ රවුමක්. හරිද? රවුමක් ඇඳලා දැන් මොකක්ද ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා මේ රවුමදම එන්නේ කොටුවද එන්නේ ඒක නෙමෙයි වැඩි. ඒක හරියට ලියන හැටි ඉගෙන ගන්න. ගොඩක් වෙලාවට අපි අඳින්නේ රවුම් කොටු වෙන්නත් පුළුවන් ඈ. එතකොට මේ අවයව ටික මේකේ තනින් තන ලියනවා. ක්‍රමාදාන්නේ මේක ඇතුළේදී මේ විදිහට මෙයාගේ අවයව ටික තනින් තන ලියනවා. ලියලා මෙයාට ඊතලයක් ගහලා එයාට අදාළ ඉංග්‍රීසි අකුරු E කියලා දානවා. ඔන්නෝම ලියන්නේ. ඊතලේ දාලා හරියට ඉංග්‍රීසි අකුරු දාලා තියෙන්න ඕනේ සහ මේ අවයව ටික ලියන්න ඕනේ. මෙතන අවයව ලියද්දී ඇතුලේ තනින් තන ලියනවා මිසක් ක්‍රමාර්ථ දා ලියන්නේ නැහැ. මතක තියාගන්න. ක්‍රමාර්ථ දා ලියන්නේ නැහැ. අවයව ටිකම තනින් තන ලියන්න තියෙන්නේ. පැහැදිලිද? ඕක තමයි කුලකේ ලියන්න පුළුවන් තුන්වෙනි ආකාරය වෙන්නේ. මෙන්න ආකාර තුනේ පොදු ලක්ෂණ විස්තර කිරීමක් ලෙස අවයව ලයිස්තුගත කිරීමක් ලෙස සහ වෙන් රූප සටහනකින් දැක්වීම. හරි. තුන්වෙනියක් ලියාගන්න. අපි දැන් එකක් තනියම ලියලා බලමු. ඕගොල්ලෝ මේක තනියම ලියමු බලන්න කොහොමද මේක එන්නේ කියන එක බලන්න. හරිද? හරි. ලියා ගන්නකො. පළවෙනි ප්‍රශ්නයක් විදිහට ප්‍රශ්නාංකයක් දාලා ලියා ගන්න. ප්‍රශ්නාංක 1. ප්‍රශ්නාංක 2නේ. කලින් එකට අංක 1 කියලා දැම්මම මේකට අංක 2 කියලා දාගන්න කමක් නෑ. හරි. එහෙම උත් අංක 2 කියලා දාගන්න. එකේ සිට 25 තෙක් පහේ ගුණාකාර කුලකය. එකේ සිට 25 තෙක් පහේහි ගුණාකාර කුලකය. පහේහි ගුණාකාර කුලකය කුලක ලිවිය හැකි ක්‍රම තුනටම ලියා දක්වන්න. කුලක ලිවිය හැකි ක්‍රම තුනටම ලියා දක්වන්න. සර් මාව ලොග් අවුට් වෙලා දැන් මේක හදලා පෙන්නන්න බලන්න ක්‍රම තුනටම ලියලා පෙන්නන්න මේ වගේ ක්‍රම තුනටම. හරි. අපි බලමු මේක කොහොමද දැන් හදන්නේ කියලා. කැමති ඉංග්‍රීසි අකුරකට මේක සමාන කරන්න පුළුවන්. මම ගන්නම් p කියලා මගේ අකුරකට වල කමක් නැහැ. කැමති අකුරක් ගන්න පුළුවන් ඈ. හරි. මුලින්ම විස්තරේ. මොකක්ද විස්තරේ එන්නේ? මම දුන්නේ 1 සිට 25 තෙක් කියලා නේද? 1 සිට 25 තෙක් පහේ ගුණාකාර. කුලකයේ කියන වචනේ කියන්නේ නැහැ කියලා කිව්වා. නේද? ඔන්න ඔය ටිකම ලියලා දාන්න. ඒක මම ලිව්වේ නැහැ. හරි. ඔය තියෙන්නේ පළවෙනි එක්කනට උත්තරේ. තියෙනවා නම් රතු පෑනේ හරියට දාගන්න ඈ. මෙයා සංගත වරහන් ඇතුලේ 5
10 15 25 ඔය විදිහට 25ත් එක්කවාම 25යි වෙන්රුප සටහනේදී අපි රවුමක් ඇඳලා මේ අවයව ටික තැනින් තැනින් ලියලා නේද? එයාට දාලා අක්ෂර ඉතලයකින් පෙන්නනවා. මොකක්ද අක්ෂරේ? P කියලා මෙහෙම ඉදිරි කරනවා. ඔය තියෙන ක්‍රම තුනක්. හරි. ලියාගන්න ඊගාට මෙන්න මේ ප්‍රශ්නය. ඔයගොල්ලොත් මේ වගේ ක්‍රම තුනම ලියන්න ඕනේ. අර ක්‍රමවල නම ලියලාම ලියන්න ඕනේ ඈ. තුන්වෙනි ප්‍රශ්න ලියාගන්න මෙන්න මෙන්න. මේ සංඛ්‍යාව ලියාගන්න යන සංඛ්‍යාවේ ඉලක්කම් කියලා ක්‍රමාවක් දාලා ඉලක්කම් කුලකය කියලා ක්‍රමාවක් දාන්නේ යන ඉලක්කම් කුලකය කියලා ක්‍රමාවක් දාලා කුලක ලිවිය හැකි ක්‍රම තුනටම ලියන්න. කුලක ලිවිය හැකි ක්‍රම තුනටම ලියන්න. කුලක ලිවිය හැකි ක්‍රම තුනටම ලියන්න. හරි. අර නම ලියලා ලියන්න ඕනේ ඈ. පටන් ගමු බලන්න. හරි. දැන් ඔකේ දින පොඩි අලුත් දෙයක්. පොඩි අලුත් නීතියක් උතන් අපිට ඉගෙන ගන්න තියෙනවා. බලමු මොකක්ද කියලා. හරි. පළවෙනි එකේනා පොදු ලක්ෂණ අනුව විස්තර කිරීමක් ලෙසනේ මම උත්තරේ කියන්නම්. ඒතකොට කැමැති ඉංග්‍රීසි වලින් කැමැති කැපිටල් ලකුණු සමාන කරගන්න මම Q කියලා දාන්නම්. දාලා මේක ලියන්න. මේ සංඛ්‍යාව කියවන්නේ 254204. ඒ කියන්නේ ඔක මෙහෙම කියලා 254204 යන සංඛ්‍යාවේ ඉලක්කම්. යන සංඛ්‍යාවේ ඉලක්කම් කියලා සංගල වරහන වහන්නේ. ඒක තමයි පොදු ලක්ෂණ අනුව විස්තර කිරීමක් ලෙස. ලියන්න. හරිද? හරි. හරි. මම පිටියෙන් ලිව්වා පොදු ලක්ෂණ අනුව විස්තර කිරීමක් ලෙස කියලා ලිව්වා. යන සංඛ්‍යාවේ ඉලක්කම් කියලා ලිව්වා. හරිනේ? ආවම මේක දීලා පෙන්නන්නම්. යන සංඛ්‍යාවේ ඉලක්කම් ඔන්නමයි. ඔය තමයි පළවෙනි ආකාරය. මම නම ලිව්වේ නැහැ. නම ඔයගොල්ලෝ ලියන්නේ ඈ. හරි. දෙවෙනි ආකාරය තමයි අවයව ලයිස්තුගත කිරීමක් ලෙස ලිවීම. එතනදී මම අවයව ටික ලියන්න ඕනේ. ඒ කියන්නේ මේ සංඛ්‍යාවේ ඉලක්කම් ටික ලියන්න කියලා කියන්නේ. ඔය ගහයි සංඛ්‍යාවේ තියෙන ඉලක්කම් මොකක් හරි වචනයක් දීලා මේකේ තියෙන අකුරු ඔය වගේම අහන්න පුළුවන්. ඒතර මේකේ තියෙන ඉලක්කම් ටික ලියන්න. මොනවද ඉලක්කම් වෙන්නේ? දෙකේ ඉලක්කම තියෙනවා. පහේ ඉලක්කම තියෙනවා. හතරේ තියෙනවා. බිඳුව ආයි දෙකේ ඉලක්කම හම්බ වෙනවනේ. දෙකේ ඉලක්කම ආයි යන්නේ නැහැ. ඔන්නෝක තමයි අපි ඕක ඉගෙන ගන්න වැදගත්ම කාරණය. ඕක තමයි අපි ඕක ඉගෙන ගන්න වැදගත්ම කාරණය. ඒ කියන්නේ දරුවනි මතක තියාගන්න එකම ඉලක්කම නැවත නැවත ලියන්න එනවනම් අපි ඒක එහෙම ලියන්නේ නැහැ. එකපාරයි ලියන්නේ. පැහැදිලිද? ඒ ලිව්වහම අපෙන්නේ දෙකකම පහකම හතරකම ආයි දෙක ලියන්න බෑ. බිඳුවකම ආයි හතර ලියන්න බෑ. කලින් ලියලා තියෙන්නේ ඔන්න ඔය ටික විතරයි එන්නේ. ඒ කියන්නේ එකම අවයවයේ දෙපාරක් ලියන්න බෑ. අන්න ඒක හොඳට මතක තියාගන්න. නෑ සර්. ඔන්න ඔය නීතිය හොඳට මතක තියාගන්න. හරිද? එකම අවයවයේ දෙපාරක් ලියන්නත් බෑ. එහෙම ලිව්වොත් වැරදි. දැන් බලන්න ඔයගොල්ලොත් එහෙම ලිව්වද කියලා. හරි. ඔය තියෙන දෙවෙනි ආකාරය. තුන්වෙනි ආකාරයේ වෙන්රුප සටහන රවුමක් ඇඳලා මේ විදිහටම මේ අවයව ටික දාලා එයාගේ එකම අවයවයෙන් දෙපාරක් ලියන්නේ නැහැ. අපිට මේක Q කියලා දාන්න පුළුවන්. Q කියලා දාන්න පුළුවන්. හරි. හොඳයි. ඕක තමයි ඔය කුලකේ ලියන්න පුළුවන් ආකාර තුන වෙන්නේ. දැන් අපිට පුතේ ඔය කුලක ලියද්දි වැදගත් වෙන කරුණු කිහිපයක් හම්බුනා නේද ඔය ගණන් තුනේ. වැදගත් වෙන කරුණු කිහිපයක් හම්බුනානේ. අපි මේ වැදගත් වෙන කරුණු කිහිපයක් වෙනම පොඩ්ඩක් ලියාගෙන ඉමු. ඔය අමතක වුණොත් එහෙම දැන් අද මතක තිබ්බට තව සතියක් දෙක තුනක් යනකොට අමතක වෙනවනේ. ඒ නිසා කුලක ලියද්දි අපිට හම්බෙච්ච වැදගත් කරුණු ටික අපි චුට්ටක් ලියාගෙන ඉමු. හරි මෙන්න මෙහෙම ලියා ගන්න.
ඔකට පහලින් හැඳින්වීමක් ඉදිරියට ලියාගෙන ඉන්නේ. කුලක ලිවීමේදී පිළිපැදිය යුතු වැදගත් නීතීන් කිහිපයකි. अंक 1 ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරකට සමාන කළ යුතුය. ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරකට සමාන කළ යුතුය. ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරකට සමාන කළ යුතුය. अंक 2 සංගල වරහණක් තුල ලිවිය යුතුය. සංගල වරහණක් තුල ලිවිය යුතුය. ඒක හැබැයි අදාළ වෙන්නේ මේ දෙන්නට විතරයි ඈ. මේ දෙන්නගෙත් තමයි එන්නේ. සංගල වරහණක් තුල ලිවිය යුතුය. 3 අවයව අතර ක්‍රමාවක් තැබිය යුතුයි. කොමාවක් කියලා අපි කියන්නේ කොයන්නේ කොමාව කියලා කියන්නේ ක්‍රමාව කියන්නේ පිළියද්දී ඈ. අවයව අතර කොමාවක් තැබිය යුතුයි. ඒක හරියන්නේ මෙන්න මෙයාට. අනිත් අයට ඒක අදාළ වෙන්නේ නැහැ. අවයව අතර කොමාවක් තැබිය යුතුයි. 4 එකම අවයවය දෙවරක් නොලිවිය යුතුයි. එකම අවයවය දෙවරක් නොලිවිය යුතුයි. ඒක මේ දෙන්නටම අදාළයි. එකම අවයවය දෙවරක් නොලිවිය යුතුයි. හරි. ඔන්න ඔය කියන කරුණු 4 පදනම් කරගෙන තමයි අපි මේ කුලක ලිව්වේ. පැහැදිලිද? දැන් පුතේ අපි මෙතනදී කුලකය අපිට ලියන්න පුළුවන් ක්‍රම 3ටම ලිව්වනේ. අපිට ලිවිය හැකි ක්‍රම 3ටම අපි ලිව්වා. නේද? හැබැයි පුතේ විභාග ගාණේ උත්තර අමාරු ගානක් දෙන්නේ නැහැ. දැන් ඕගොල්ලෝ බලයි සර් පටන් ගත්තේ අමාරුම ගානකින්ද කියලා. ඔව්. මම පටන් ගත්තේ අමාරුම විදියට. ක්‍රම 3ම ඕගොල්ලන්ට ලියන්න දීලා. විභාගයේ වෙන්නේ මෙහෙම දෙයක්. විභාග දෙන ප්‍රශ්නේ දෙන්නේ දරුවෝනේ ඒගොල්ලෝ මොනවා හරි එක ක්‍රමයකට දෙනවා. අපි ලියන්න ඕනේ ඉතිරි ක්‍රම දෙක විතරයි. ඔන්න බලන්නකෝ මේ ගන්න. ඔන්න බලන්න මේ ගන්න ඈ. මේක අහන ප්‍රශ්නේ තමයි t සමානයි නව නගරය යන වචනයේ අක්ෂර ලියාගන්න එපා හංගින්න. නව නගරය යන වචනයේ අක්ෂර. ඔන්න අපිට දීලා තියෙන කුලකය. හරිද? දැන් අපේ දරුවෝ මට කියන්නකෝ මේ දීලා තියෙන කුලකයේ මොන ආකාරයෙන්ද? පොදු ලක්ෂණ අනුව විස්තර කිරීම. පොදු ලක්ෂණ අනුව විස්තර කිරීමක් ලෙස ඒගොල්ලෝ දීලා තියෙනව නේද? දීලා අපිට ලියන්න කියනවා ෆෝමියුලා එකකින් කියනවා අවයව ලයිස්තුගත කිරීමක් ලෙස ලියන්න කියනවා. හරිද? අපිට ලියන්න කියනවා අවයව ලයිස්තුගත කිරීමක් ලෙස.
ඊගාවට ලියන්න කියනවා අපිට වෙන් රූප සටහනක් ඔය වගේ ප්‍රශ්න දෙක අහනවා. දැන් බලන්නකො ක්‍රම තුනම අපිට ලියන්න නෑනේ. ක්‍රම තුනම අපිට ලියන්න නෑ. තුනෙන් එකක් ඒගොල්ලෝ ප්‍රශ්නෙම දීලා තියෙනවනේ. ඒතකොට අපිට තියෙන්නේ ඉතිරි ක්‍රම දෙක ලියන්න විතරයි. පැහැදිලිද? ඔය වගේ ප්‍රශ්න තමයි අපිට එන්නේ. තුනම ලියන්නේ නැහැ මතක තියාගන්න ඈ. හරි. දැන් මේ ගාන ලියාගෙන හදන්න බලන්න. මේ ගාන ලියාගෙන හදන්න බලන්න දැන්. ඔය ඔකට අංක 4 කියලා දාන්නම්. සර් මයික් එක ඔෆ් කරගෙන. ප්‍රශ්න අංකය 4 කියලා දැම්මත් කමක් නැහැ. එක කියලා දැම්මත් කමක් නැහැ. හරි. වැඩේ පටන් ගමු. හදාගෙන යන්න. හරි. අපි බලමු දැන් කොහොමද මේක එන්නේ කියලා. මම හිතන්නේ දීපු වෙලාව ප්‍රමාණවත්. අවයව ලයිස්තුගත කිරීමක් ලෙස කියන්නේ මේ වචනේ අකුරු අහන්නේ. මෙතනදී මෙන්න මේකත් මතක තියාගන්න. දැන් සමහර වෙලාවට අපිට ආවකින්කෝ වචනයක් නිකම්ම හිතන්නකෝ මේ දැන් මේකේ මම උත්තරේ මුලින්ම ලියලින්නම්. මේ කියන්නේ නයන්න, කමා, වයන්න, කමා, ආයි නයන්න ලියන්න බෑ. ගයන්න, කමා, රයන්න, කමා, යයන්න. ඒතකොට නවගරය කියන ඔන්න ඔය ටික තමයි කමාදදා එන්නේ. හරිද? මෙන්න මේකත් මතක තියාගන්න. නිකම්ම හිතන්න මොතන දුන්නයි කියලා වචනයක් නිකන් නානුවයි කියලා. අකුරු ටික ලියන්න කියලා. දැන් අකුරු අක්ෂර ලියන්න කිව්වහම දැන් නා කියන එකේ ඔයගොල්ලෝ ලියන්නේ මොකද නයන්න කියන එක විතරයි. නා කියලා ලියන්නේ. දැන් නා වෙනමයි නූ වෙනමයි එහෙම දාන්නේ. ඔතන ඔය දෙන්නටම තියෙන පොදු අක්ෂරය තමයි නයන්න. පැහැදිලිද? මෙතන එමි ඇලපිලිස් පිළි දාලා මම දුන්නේ නැහැ. එහෙම ආවොත් නා කියන එකේ ඔයගොල්ලෝ දන්නේ නයන්න විතරයි. එතකොට නූ කියන එකෙත් එන්නේ නයන්නනේ. එතකොට අයගායි ලියන්නේ නැහැ. ඔය යන්න ලියනවා යන්න ලියනවා. පැහැදිලි නේද? ඇලපිලිස් පිළි දාන්න එපා. ගොඩක් රට විභාගෙ දෙන ගානේ ඇලපිලිස් පිළි නැතුව දෙන්නේ. බැරි වෙලාවේ ඇලපිලිස් පිළි එනවනම් ඒ කියන්නේ අපි හිතමු T කියලා ආවයි කියලා. ඔයගොල්ලෝ දන්නේ T අකුරු නෙමෙයි. ඔයගොල්ලෝ දන්නේ මොකද්ද? ඒකට දාලා අක්ෂරේ ටයන්න දාන්න ඕනේ. ඒ විදිහට ලියන්න ඕනේ ඈ. ඒකත් නිකන් මතක තියාගන්න. හරිද? හරි. මෙතන ප්‍රශ්නයක් නෑ. මෙතන උම හරි ලස්සනට එනවා. මේක වෙන් රූප සටහන ගන්නාම දරුවනේ මෙයාගේ මෙන්න මේ අකුරු ටික තැනින් තැනින් ලියලා අපිට මේක ඒගොල්ලෝ දීලා තියෙන අකුරම T අකුරම භාවිතා කරන්න. දීලා තියෙන අකුරම භාවිතා කරන්න. මේ අකුර වෙනස් කරන්න එපා. මොකද ඒගොල්ලෝ අකුරක් දීලා තියෙනවනේ. ඒ අකුරම භාවිතා කරලා අපිට ලියන්න පුළුවන් උත්තර. පැහැදිලිද? හරි. හරි. මම තව ගානක් දෙන්න යන්නේ. ලියාගන්න ප්‍රශ්නාංක 2 කියලා දාලා මෙන්න මේක ලියාගන්න. හරි. මට කියන්න දැන් මේ කුලකයේ දීලා තියෙන්නේ මොන ආකාරයෙන්ද? අවයව ලයිස්තුගත අවයව ලයිස්තුගත කිරීමක් ලෙස දීලා තියෙන්නේ නේද? පුතේ අපෙන් අහනවා දැන් ඔන්න පොඩි වෙනසක් වෙනවා. අපිට ලියන්න කියනවා දැන් පොදු ලක්ෂණ අණුව විස්තර කිරීමක් ලෙස. කොහොමද ලියන්නේ කියන්නේ අපිට පොදු ලක්ෂණ අණුව විස්තර කිරීමක් ලෙස. ඒගොල්ලෝ අවයව ටික දෙනවා. ඔයගොල්ලෝ මේ වගේ ගානක් හදන පළවෙනි වතාවනේ මෙච්චර වෙලා අපි කරේ ඒගොල්ලෝ ප්‍රශ්න දුන්නාම අපි උත්තර ටික ලියාගෙන ගිය එකනේ. ඒ නිසා මෙන්න මේ වගේ ගානක් ආවොත් කොහොමද හදන්නේ කියන එක මම පොඩ්ඩක් කියලා දෙන්නම්. මුලින්ම මේ ප්‍රශ්නාංක 2 කියලා දාලා මේක ලියාගෙන රෝගිලක්කම් එක ප්‍රශ්න විතරක් ලියාගන්න. එතන මම පොඩ්ඩක් කියලා දෙන්නම්. උගන්න කරන්නේ කොහොමද කියලා. හරි ලියා ගන්නකෝ. රෝගිලක්කම් එකට වෙනකන් ලියාගන්න. අපි දැන් බලමු කොහොමද හරි සර්. හරිද? බලා ගන්න ලියන විදිය මේමයි කියන්නේ. මෙතන ඒගොල්ලෝ අකුරක් දීලා තියෙන නිසා අපි ඒ අකුරම භාවිතා කරමු. m අකුර දීලා තියෙන නිසා m සමානයි කියලා ඔන්න මම දැන් මේකට දාලා විස්තරය ලියන්න යන්නේ. විස්තරය ලියන්න කලින් මුලින්ම බලන්න මේ තියෙන්නේ මොන සංඛ්‍යාවද කියන එක. මේ තියෙන්නේ මොන සංඛ්‍යාවද? ඈ? ඔත්තේ සංඛ්‍යා. ඔව් මේ තියෙන්නේ ඔත්තේ සංඛ්‍යා. ඔය තියෙන ඔත්තේ සංඛ්‍යාවනේ. නිකම් ඔත්තේ සංඛ්‍යා කියලා ලියවට බෑ මේකේ සීමාව ලියන්න ඕනේ. දැන් ඒ කියන්නේ කීයේ ඉඳන් කීයේ වෙනකන්ද කියන එක. දැන් ඒක ලියන්න පුළුවන් පුතේ ක්‍රම ගොඩක් තියෙනවා. හරිද? ඒක ලියන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. මම කියා දෙන්නම් එක ක්‍රමයක්. තව ක්‍රම තියෙනවා. හරිද? මේ කියා දෙන ක්‍රමයට හැමෝම ලියමු. එතකොට අපිට මේ ප්‍රශ්නේ බලද්දි දැන් ගෙදර වැඩ උනක් දුන්නාම පස්සේ මේක නැවත සාකච්ඡා කරද්දී මේ මම ලියන ක්‍රමයටම ලිව්වොත් ලේසි. මම ලියන්නේ මෙහෙමයි. ලේසිම ක්‍රමයකට ලියන්නේ. එකෙන්නේ පටන් ගන්න. එකේ සිට කියලා ලියනවා. 9න් ඉවර වෙන්නේ. 9 තෙක් කියලා ලියනවා.
දැන් ඇත්තටම ඕකේ K සිට 10ට එක් කියලා කිව්වත් හරි. මම ඒකයි කිව්වේ ලියන්න ඕන ක්‍රම ගොඩක් තියෙනවා. අපි හැමෝම මේ ක්‍රමයට ලියමු. ඒතකොට ලේසියි. පටන් ගන්න ඉලක්කම දැම්ම 1. 1 සිට ඉවර වෙන ඉලක්කම දැම්ම 9. 9ට එක් මොන සංඛ්‍යාවද? ඔත්තේ සංඛ්‍යා කියලා ලියලා මේක අවසන් කරනවා. අනිවාර්යෙන් සීමාව ලියන්න ඕනේ. සීමාව ලියන්න ඕනේ. කීයේ ඉඳන් කීයේ වෙනකන්ද කියන එක. ඒතකොට මට ලියන්න පුළුවන් 1 සිට 9 තෙක් ඔත්තේ සංඛ්‍යා කියලා ලියලා මම ඕක ඉවර කරා. පැහැදිලිද? ඒක ලියලා ඊට පහළින් එක්කෙනා වුණොත් තනියම ලියන්න. හරි. මම තව එක ගානක් දෙන්නම් හදන්න. අපි අද දවසේ හදන අන්තිම ගාන ප්‍රශ්න අංක 3 කියලා දාලා මෙහෙම ලියා ගන්න. රවුමක් ඇතුළේ මේ ටික ඉන්නේ. හරි. ඔයගොල්ලෝ දන්නවා මේ දීලා තියෙන වෙන් රූප සටහන කියන්නේ නේද? මේ දිනේ මම අහන ප්‍රශ්න දෙක. පොදු ලක්ෂණ අනුව විස්තර කිරීමක් ලෙස ප්‍රෝමිලක්කම් 2 අවයව ලයිස්තුගත කිරීමක් ලෙස. හරි. හදමු බලන්න අක්කල ඔය ගාන. මේමයි ඉන්නේ පොදු ලක්ෂණ අනුව විස්තර කිරීමක් ලෙස ලියද්දී අපිට පේනවා මේක සීමාව ලියන්නේ දැන් මම කිව්වා වගේ ඕන ඕන විදිහට ලියන්න පුළුවන්. මම අර මම කියපු ක්‍රමයටම ලියන්නම් 2 සිට ඔගේ K සිට කිව්වත් ඔතනදී වැරදි නෑ. අර මම මගේ ක්‍රමයටම ලියන්නේ ඈ. 2 සිට 13 තෙක් 2 සිට 13 තෙක් ඔය මයික් ඔෆ් කරගන්න ළමයි. 2 සිට 13 තෙක් ප්‍රථමක සංඛ්‍යා 2 සිට 13 තෙක් ප්‍රථමක සංඛ්‍යා. ඔය දින ප්‍රථමක සංඛ්‍යා ටික. හරිද? ලයිස්තුගත කිරීමක් ලෙස ලියද්දී අපිට මේක මේ විදිහට ලියන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ලියන්න පුළුවන්. හරි. ඔන්න ඔහොමයි එන්නේ. බලන්න හරිද කියලා. ඇත්තටම උතනින් අපිට මේ කුලක කියන පාඩම අවසන් වෙනවා. ඔච්චරයි තියෙන්නේ. කුලක ලියන ක්‍රම තුනක් තියෙනවා සහ ඒ ක්‍රම තුන ආශ්‍රිත ගැටලු තමයි අපි ඔය කතා කරන්නේ. ඒ වගේමයි ඔගොල්ලෝ තාමත් අපේ මේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඔගොල්ලන්ට පුළුවන් අපේ channel එක subscribe කරන්න. එතකොට මේ වගේ අධ්‍යාපනික වීඩියෝ එකක් මේ channel එකට දාපු ගමන්ම ඕගොල්ලන්ට ඒක නරඹන්න පුළුවන්. ඉතින් අද කතා කරපු පාඩම සම්බන්ධයෙන් මොනවා හෝ ප්‍රශ්න එහෙම නැත්නම් ගැටලු තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝ එක පහලින් එක කමෙන්ට් එකක් හැටියට දාන්න. එහෙමත් නැත්නම් මේ වීඩියෝ එකට අදාළ විස්තරෙහි WhatsApp නම්බර එකක් දීලා තිනවා. ඒ නම්බරයට මැසේජ් එකක් දැමීමෙන් හෝ ඕගොල්ලන්ට තියෙන මොනවා හෝ මීට අමතරව හම්බෙච්ච ප්‍රශ්න හෝ ගැටලු තියෙනවා නම් මට පුළුවන් ඒවට පිළිතුරු ලබා දෙන්න. හොඳයි. එහෙනම් ඉක්මනින්ම තවත් අලුත් පාඩමක් සමගින් ඔබව හමු වෙන්නම්. එතෙක් ඔබට බුදු සරණයි.